ස්වාධිපත්‍ය බලයේ බෙදීම පදනම් කරගත්තු ආණ්ඩු ක්‍රමාකෘති 4ක් ඔබ සාකච්ඡා කරා. මීළඟ නිපුණතාවය වෙන්නේ විධායක බලයේ සංවිධානය වී ඇති ආකාරය අනුව සිදු කරලා තිබෙන ආණ්ඩු ක්‍රම ආකෘති නැත්නම් වර්ග කරලා තිබෙන ආණ්ඩු ක්‍රම ආකෘති. මේ යටතේත් අපිට ආණ්ඩු ක්‍රම ආකෘති 4ක් ගැන කතා කරන්න පුළුවන්. මේ සෑම ආණ්ඩු ක්‍රම ආකෘතියක් ගැනම කතා කරනකොට ඔබ විසින් දැනගත යුතු ඔබ විසින් ප්‍රගුණ කළ යුතු මූලික කාරණා 4ක් තිබෙනවා. ඒ තමයි මේ ආණ්ඩු ක්‍රම ආකෘතියක මූලික නිර්වචනය, මේ ආණ්ඩු ක්‍රම ආකෘතියේ මූලික ලක්ෂණ, මේ ආණ්ඩු ක්‍රම ආකෘතියක වාසි සහ අවාසි කියන මූලිකාංග 4 ඔබ විසින් ප්‍රගුණ කරගත යුතුයි. අපි මේ ආකෘතිය යටතේ මේ ආණ්ඩු ක්‍රම සාකච්ඡා කරමින් ඉදිරියට පාඩම සාකච්ඡා කරමු. ඒ යටතේ පළමු ආණ්ඩු ක්‍රම ආකෘතිය වෙන්නේ කැබිනට් ආණ්ඩු ක්‍රමය. එහෙම නැත්නම් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය. නැත්නම් කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය ලෙසත් මෙය හඳුන්වනවා. කැබිනට් ආණ්ඩු ක්‍රමයක ආකෘතිය අපි මූලික රූප සටහනකින් පැහැදිලි කරගනිමු. මේදී මේ උපකල්පනය කරලා තියෙන ආණ්ඩු ක්‍රමය තුළ මේ ව්‍යවස්ථාදායකය සඳහා මහජනයා විසින් ඡන්දයෙන් නියෝජිතයෝ තෝරපත් කරගන්නවා. මේ ව්‍යවස්ථාදායකයට A සහ B කියන පක්ෂ දෙකෙන් නියෝජිතයෝ තෝරාගෙන තිබෙනවා. මේ බහුතර නියෝජිතයෝ පිරිසක් අන්තර්ගත වෙලා තියෙන්නේ A පක්ෂයේ. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ ලෙස A පක්ෂය හඳුන්වන්න පුළුවන්. ඊළඟට ව්‍යවස්ථාදායකයේ බහුතර විශ්වාසය දිනාගත්තු පුද්ගලයා අගමැතිවරයා ලෙස තෝරාපත් කරගෙන තිබෙනවා. මේ අගමැතිවරයා විසින් ව්‍යවස්ථාදායකය තුලින් වඩා සුදුසු කාර්යශූර පිරිසක් කැබිනට් මණ්ඩල ලෙස තෝරාපත් කරගෙන තිබෙනවා. මේ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ආණ්ඩුව ලෙස කටයුතු කරනවා. අගමැතිවරයා ආණ්ඩුවේ නායකයා ලෙස කටයුතු කරනවා. රාජ්‍ය නායකයා ලෙස අගමැතිවරයා විසින් තෝරාපත් කරන ජනාධිපතිවරයෙක් හෝ නැත්නම් පාරම්පරිකව පත්වන රජ කෙනෙක් හෝ රැජිනක් එහෙම නැත්නම් අග්‍රාණ්ඩුකාරවරයෙක් නියෝජනය වෙනවා. නම් මේ ආණ්ඩු ක්‍රමයක් තුල මේ ආණ්ඩු ක්‍රමය තුල විධායකයේ ප්‍රධාන කොටස් දෙකකින් යුක්තයි. තමයි නාමික විධායකේ රජු හෝ ජනාධිපති, ඊළඟට දේශපාලන විධායක එහෙම නැත්නම් තත්ත්ව විධායක නැත්නම් සත්‍ය වශයෙන්ම විධායක බලය හොබවන්නේ අගමැති සහ කැබිනට් මණ්ඩලය. එහෙනම් ඔබට පැහැදිලි ඇති මේ කැබිනට් ආණ්ඩු ක්‍රමයක මූලික ආකෘතිය එහෙම නැත්නම් විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ සකස් වෙලා තිබෙන ආකාරය. අපි ඊළඟට බලමු කැබිනට් ආණ්ඩු ක්‍රමයක් පිළිබඳ නිර්වචනයක් ගොඩනගා ගමු. මේ අපේ රූප සරහනත් අදාළ කරගනිමින් කැබිනට් ආණ්ඩු ක්‍රමය අපිට නිර්වචනය කරන්න පුළුවන් පහසුවෙන්ම ව්‍යවස්ථාදායකයේ තුලින් තෝරා ගනු ලබන අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් විධායක කටයුතු හොබවන ආණ්ඩු ක්‍රමය කැබිනට් ආණ්ඩු ක්‍රමය ලෙස. හරි, ඊට රූප සරහනත් ඔබට පැහැදිලි වුණා කැබිනට් ආණ්ඩු ක්‍රමයක විධායකය තෝරාපත් කරගන්නේ ව්‍යවස්ථාදායකයේ තුලින්. අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාදායකයේ තුලින් තෝරාපත් කරගන්නේ. ඊළඟට කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී අගමැතිවරයා ලෙස පත් කරන්නේ ව්‍යවස්ථාදායකයේ බහුතර විශ්වාසය දිනාගත්තු පුද්ගලයා. ඔහු ව්‍යවස්ථාදායකයේ සියලු සමාජිකයන්ගෙන් බහුතර විශ්වාසය නැත්නම් බහුතර කැමැත්ත දිනාගත්තු පුද්ගලයා. ඊළඟට අගමැතිවරයා විසින් ව්‍යවස්ථාදායකය තුලින් කැබිනට් මණ්ඩලය තෝරාපත් කරගන්නවා. තමන්ට වඩා සුදුසු කාර්යශූර පිරිසක් කැබිනට් මණ්ඩලය ලෙස තෝරාපත් කරගන්නවා. එහෙනම් කැබිනට් ආණ්ඩු ක්‍රමය පිළිබඳ මූලික නිර්වචනය වෙන්නේ ව්‍යවස්ථාදායකය තුලින් තෝරගන්න අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් විසින් විධායක කටයුතු හොබවන ආණ්ඩු ක්‍රමයක්. මේ ආණ්ඩු ක්‍රමයේදී අගමැතිවරයා තෝරාපත් කරගන්නේ ව්‍යවස්ථාදායකයේ බහුතර විශ්වාසය දිනාගත්තු පුද්ගලයා. අගමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලය තෝරගන්නවා තමන්ට වඩා සුදුසු පිරිසක් ඒ කාර්ය සඳහා ගැළපෙන පිරිසක්. ඊළඟට අපි බලමු කැබිනට් ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණ මොනවද කියලා. ප්‍රධාන ලක්ෂණ ගණනාවක් අපිට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි ලක්ෂණය වෙන්නේ ව්‍යවස්ථාදායකයේ තුලින් විධායකයේ ව්‍යුත්පන්න වීම නැත්නම් තෝරාපත් කර ගැනීම. මෙහිදී අපි මේක කලින් රූපසරහනුත් පැහැදිලි කරා. කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී ව්‍යවස්ථාදායකයේ බහුතර විශ්වාසය දිනාගත් පුද්ගලයා අගමැතිවරයා විදිහට තෝරාපත් කරගන්නවා. අගමැතිවරයා විසින් ව්‍යවස්ථාදායකයේ තුලින් කැබිනට් මණ්ඩලය තෝරාපත් කරගන්නවා. මේක කැබිනට් ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණයක්. ව්‍යවස්ථාදායකයේ තුලින් විධායකයේ ව්‍යුත්පන්න වීම එහෙම නැත්නම් තෝරාපත් කර ගැනීම. දෙවන ලක්ෂණය විධායකයේ දිත්ත ස්වරූපයක් ගැනීම. අපි කතා කරා කලිනුත් කැබිනට් ආණ්ඩු ක්‍රමයක විධායකයන් දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් රාජ්‍ය නායකයා විදිහට ක්‍රියාත්මක වන නාමික ජනාධිපතිවරයා එහෙම නැත්නම් රජු හෝ රැජින. දෙවෙනි එක තමයි සත්‍ය වශයෙන් විධායක බලය හොබවන අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය. මේක කැබිනට් ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණයක්, ප්‍රධාන ලක්ෂණයක්. ඊළඟට ව්‍යවස්ථාදායකයා හා විධායකයා අතර සමීප සම්බන්ධයක් පැවතීම. කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී ව්‍යවස්ථාදායකය තුලින් විධායකය තෝරාපත් කර ගැනීම නිසා ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර සමීප සම්බන්ධයක් ගොඩනැගෙනවා. ඒ වගේමයි විධායකය රඳා පවතින ව්‍යවස්ථාදායකය මත. එහෙම නැත්නම් විධායකය ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ ව්‍යවස්ථාදායකයේ විශ්වාසය දිනා ගන්න තාක්කල් පමණයි. ඊට අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ව්‍යවස්ථාදායකයට සාමූහිකව වගකීම. මේකත් කැබිනට් ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණයක්. තමයි අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාදායකයට සාමූහිකව වග කියනවා.
කැබිනට් සාකච්ඡා තුළදී උන්ට ඕනෑතරම් වාද විවාද කරගන්න පුළුවන්. අවසානයේ කැබිනට් තීරණයකට එකඟුණාට පසු ව්‍යවස්ථාදායකය තුළ ඒ පිළිබඳව සාමූහිකව කණ්ඩායමක් විදිහට වුන් පෙනී සිටිය යුතුයි. දේශපාලන විධායකයේ බලෙන් නිරපා හැරීමට ව්‍යවස්ථාදායකයට හැකිවීම. මේකත් කැබිනට් ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණයක් තමයි දේශපාලන විධායක වන අගමැති සහ කැබිනට් මණ්ඩලය නිරපා හැරීමට ව්‍යවස්ථාදායකයට හැකි වෙනවා. මේ සඳහා ප්‍රධාන අවස්ථා 4ක් ලැබෙනවා. ඒ තමයි විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමෙන් පුළුවන් දේශපාලන විධායක ඉවත් කරන්න, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පරාජයට පත් කිරීමෙන් පුළුවන් දේශපාලන විධායක ඉවත් කරන්න, අයවැය ලේඛනයේ පරාජයට පත් කිරීමෙන් පුළුවන් දේශපාලන විධායක ඉවත් කරන්න. ඒ වගේම ආණ්ඩුවේ ඕනෑම වැදගත් පනතක් ව්‍යවස්ථාදායකය තුල පරාජයට පත් කිරීමෙන් පුළුවන් ව්‍යවස්ථාදායකයට පුළුවන් විධායකය ඉවත් කරන්න. මේකත් කැබිනට් ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණය. කැබිනට් ආණ්ඩු ක්‍රමයේ ඊළඟ ලක්ෂණය අපි සලකා බලමු. ව්‍යවස්ථාදායකයා විධායකයේ නිල කාලයේ සමගාමීව අවසන් වෙන එක. මේකත් කැබිනට් ආණ්ඩු ක්‍රමයක වැදගත් ලක්ෂණයක්. ඒ තමයි ව්‍යවස්ථාදායකය තුලින් විධායකය තෝරාපත් කරගන්න නිසා, අගමැති සහ කැබිනට් මණ්ඩලය තෝරගන්න නිසා ව්‍යවස්ථාදායකයේ නිල කාලයේ අවසන් වීමත් සමග විධායකය විසිර යනවා. මේක ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් හා සංසන්දනය කරනකොට ජනාධිපති ආණ්ඩු ක්‍රමයක මීට වඩා වෙනස්. නමුත් කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ නිල කාලයේ සමගාමීව අවසන් වෙනවා. ඊළඟ ලක්ෂණය එකම මැතිවරණයකින් ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ තෝරාපත් කර ගැනීම. මේක ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් එක්ක සංසන්දනය කරනකොට මීට වඩා වෙනස්. ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී නම් ව්‍යවස්ථාදායකයට නියෝජිතව තෝරගන්න එක මැතිවරණයකුත් විධායකයේ වෙන ජනාධිපතිවරයා තෝරගන්න වෙනම මැතිවරණයකුත් පවත්වනවා. නමුත් කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී ව්‍යවස්ථාදායකයේ තුලින් විධායකයේ තෝරාපත් කරගන්න නිසා මහජනයාගේ ඡන්දයෙන් ව්‍යවස්ථාදායකයට තෝරගන්න නියෝජිතයෝ අතරින් බහුතර විශ්වාසී දිනාගත් පුද්ගලයා අගමැතිවරයා ලෙස පත් කරගන්න. ඒ නිසා එකම මැතිවරණයකින් ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ ඉරණම තීරණය වෙනවා. මේ මූලික ලක්ෂණ ටික කැබිනට් ආණ්ඩු ක්‍රමයක දකින්න ලැබෙනවා. ඊළඟට අපි බලමු කැබිනට් ආණ්ඩු ක්‍රමයක සාධනීය ලක්ෂණ එහෙම නැත්නම් වාසි. අපි කිව්වා ආණ්ඩු ක්‍රම ආකෘතියක් ගැන සාකච්ඡා කරනකොට ආණ්ඩු ක්‍රම ආකෘතිය නිර්වචනය කිරීම, එහි මූලික ලක්ෂණ, ඒ වගේම එහි සාධනීය සහ නිෂේධනීය ලක්ෂණ ඔබ විසින් ප්‍රගුණ කළ යුතුයි කියලා. අපි ඊළඟට බලමු එහෙනම් කැබිනට් ආණ්ඩු ක්‍රමයක සාධනීය ලක්ෂණ. පළවෙනි සාධනීය ලක්ෂණය තමයි ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ සම්මිශ්‍රණයෙන් ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී. ව්‍යවස්ථාදායකයේ තුලින් තෝරගන්න අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක්. විධායක කටයුතු හොබවන්නේ. ව්‍යවස්ථාදායකයේ බහුතර බලයත් විධායකයත් බොහෝ විට එකම දේශපාලන පක්ෂයක් නියෝජනය වෙන්නේ. මේ නිසා කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී ව්‍යවස්ථාදායකයේ සහ විධායකය එකතු වීමෙන් ශක්තිමත් ආණ්ඩු ක්‍රමයක් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. ඒකට උදාහරණ තමයි එංගලන්ත ආණ්ඩු ක්‍රමය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඩෙන්මාර්කය, ආසියාවේ තියෙන ජපානය වගේ රාජ්‍යයන් වල ශක්තිමත් ආණ්ඩු ගොඩනගාගෙන තිබෙන්නේ මේ කැබිනට් ආණ්ඩු ක්‍රමය හරහා නැත්නම් කැබිනට් ආණ්ඩු ක්‍රමය තුලින්. ඊළඟ ලක්ෂණය ප්‍රජාතන්ත්‍රීය භාවය අතින් ඉහළ ආණ්ඩු ක්‍රමයක් වීම. ආණ්ඩු ක්‍රමයක සාධනීය නිෂේධනීය ලක්ෂණ සලකා බලනකොට එහි ප්‍රජාතන්ත්‍රවාදී භාවයකින් තව වැදගත් කාරණයක්. කැබිනට් ආණ්ඩු ක්‍රමයක් සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදී භාවය අතින් ඉහළ ආණ්ඩු ක්‍රමයක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ හඳුන්වනවා. ඒකට හේතුව තමයි විධායක බලය ක්‍රියාවට නංවන්නේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක්. සාමූහික තීරණ හැම විටම දේශපාලන විද්‍යාව සලකන්නේ වඩා ප්‍රජාතන්ත්‍රීයයි කියලා. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් රටේ විධායක තීරණ ගැනීම නිසා මේ ආණ්ඩු ක්‍රමය සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩු ක්‍රමයක් ලෙස සලකනවා. ඊළඟ ලක්ෂණය විධායකය ව්‍යවස්ථාදායකයට සාමූහිකව වගකීම. මේකත් කැබිනට් ආණ්ඩු ක්‍රමයක තියෙන ඉතා යහපත් ලක්ෂණයක්. ඒ තමයි විධායකයට අත්නෝමතිකව කටයුතු කරන්න ඉඩකඩ ලැබෙන්නේ නැහැ. ව්‍යවස්ථාදායකයේ බලය සංවරණය කරනවා. අපි කලින් කතා කරා ව්‍යවස්ථාදායකයට පුළුවන් විධායකය ඉවත් කරන්න අවස්ථා කිහිපයකදී. ඒ තමයි විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමෙන්, අයවැය පරාජයට පත් කිරීමෙන්, ආණ්ඩුවේ වැදගත් පනතක් පරාජයට පත් කිරීමෙන්, මේ කියන ආකාරයේ ක්‍රියාදාම හරහා ව්‍යවස්ථාදායකයට පුළුවන් විධායකය පාලනය කරන්න නැත්නම් සංවරණය කරන්න. ඊළඟ ලක්ෂණය ව්‍යවස්ථාදායකයා විධායකයා අතර ගැටුම් ඇතිවීමට තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. මම මේක කලිනුත් පැහැදිලි කරා ඔබට. කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී ව්‍යවස්ථාදායකයේ බහුතර විශ්වාසය දිනාගත්තු පුද්ගලයා අගමැති ලෙස පත් කරගන්නවා. අගමැති විසින් ව්‍යවස්ථාදායකයේ බහුතර විශ්වාසය දිනාගත්තු පක්ෂය තුලින් කැබිනට් මණ්ඩලය තෝරාපත් කරගන්නවා. ඒ නිසා ව්‍යවස්ථාදායකයේ සහ විධායකය අතර ගැටුම් ඇති වෙන්න තියෙන ඉතාම අවම ඉඩකඩක්. මේක ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී මීට වඩා හාත්පසින්ම වෙනස්. අපි ඒක ඉදිරියේදී සාකච්ඡා කරලා බලමු, සලකලා බලමු ඒ ගැන.
ව්‍යවස්ථාදායකයේ උත්තරීතර තත්වයට පත්වීම. මේකත් කැබිනට් ආණ්ඩු ක්‍රමයක වැදගත් ලක්ෂණයක්. මොකද දේශපාලන විද්‍යාවේදී සලකන්නේ ව්‍යවස්ථාදායකය කියන්නේ මහජනයාගේ පරමාධිපත්‍ය බලය රැඳුණු ස්ථානය නැත්නම් ආයතනය. ඒ නිසා මේ මහජන පරමාධිපත්‍ය රැඳුණු ආයතනයට වඩා වැදගත් ස්ථානයක් ලබා දෙනවා කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී නැත්නම් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකදී. මොකද ව්‍යවස්ථාදායකය තුලින් තමයි විධායකය තෝරාපත් කරගන්නේ. විධායකයේ ඉවත් කිරීමේ හැකියාව ව්‍යවස්ථාදායකයට පවතිනවා. මෙන්න මේ කාරණා නිසා ව්‍යවස්ථාදායකය වඩා වැදගත් ආයතනයක් බවට පත් වෙනවා මේ කැබිනට් ආණ්ඩු ක්‍රමයක් තුලදී. විධායක බලය නිරන්තරයෙන්ම වෘත්තීය දේශපාලනඥයෝ පිරිසක් විසින් හොබවන එක කැබිනට් ආණ්ඩු ක්‍රමයක වැදගත් ලක්ෂණයක්. ජනාධිපති ආණ්ඩු ක්‍රමයක මේ තත්ත්වය දකින්න ලැබෙන්නේ නැහැ. අපි ඒක ඉදිරියේදී බලමු සාකච්ඡා කරලා. කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී මහජනයා විසින් ව්‍යවස්ථාදායකයට තෝරගන්න മന്ത്രിවරු කාලයක් ව්‍යවස්ථාදායක තුල කටයුතු කරමින් නියෝජ්‍ය අමාත්‍යවරු අමාත්‍යවරු බවට පත් වෙමින් පක්ෂ නායකයෙක් බවට පත් වෙමින් අගමැති ලෙස තේරීපත් වෙන්නේ. ඒ නිසා දීර්ඝ කාලීන අත්දැකීම් සමුදායක් ලබා ගන්නවා ව්‍යවස්ථාදායකයේ තුල කටයුතු කිරීමෙන්. මේක ජනාධිපති ආණ්ඩු ක්‍රමයක හෝ මිශ්‍ර ආණ්ඩු ක්‍රමයකදී දකින්න ලැබෙන්නේ නැහැ. රාජ්‍ය සහ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය මහජනයාට වෙන්වෙන්ව හඳුනාගත හැකි වීම. කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී අපි කතා කරා රාජ්‍ය නායකයා ලෙස නාමික විධායකයෙක් නැත්නම් රජු හෝ රැජින නැත්නම් අග්‍රාණ්ඩුකාරවරයෙක් කටයුතු කරනවා. ආණ්ඩුවේ නායකයා ලෙස අගමැති සහ කැබිනට් මණ්ඩලය කටයුතු කරනවා. මේ නිසා රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය සහ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය වෙන්වෙන්ව හඳුනගන්න මහජනයාට පහසු වෙනවා කැබිනට් ආණ්ඩු ක්‍රමයක. මේක කැබිනට් ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වෙන රටක මහජනයාට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් නැත්නම් විශේෂ වාසියක්. කැබිනට් ආණ්ඩු ක්‍රමයක මූලික සාධනීය ලක්ෂණ අපි ඔය සාකච්ඡා කරේ. ඊළඟට කැබිනට් ආණ්ඩු ක්‍රමයක දුර්වලතා එහෙම නැත්නම් නිෂේධනීය ලක්ෂණ කතා කරන්න පුළුවන්. ඕනෑම ආණ්ඩු ක්‍රමයක සාධනීය ලක්ෂණ වගේම නිෂේධනීය ලක්ෂණත් දකින්න ලැබෙනවා. දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න සිසු දරුවන් විදිහට ඔබ මේ සාධනීය ලක්ෂණත් නිෂේධනීය ලක්ෂණත් ගැන අවබෝධ කරගත යුතුයි. නැත්නම් මේ පිළිබඳව ඔබ ප්‍රගුණ කරගත යුතුයි. මූලික දුර්වලතාවයන් විදිහට බලතල බෙදීමේ සහ සංවරණ තුලන මූලධර්මය ක්‍රියාත්මක නොවීම කැබිනට් ආණ්ඩු ක්‍රමයක මූලික දුර්වලතාවයක් එහෙම නැත්නම් නිෂේධනීය ලක්ෂණයක්. අපි ආණ්ඩු ක්‍රම ආකෘති ගැන සාකච්ඡා කරනකොට ආණ්ඩු ක්‍රම ආකෘතියක බලතල බෙදා තිබීම සංවරණය සහ තුලන ක්‍රමයේ ක්‍රියාත්මක වීම කියන ලක්ෂණ සලකලා බලනවා ආණ්ඩු ක්‍රමයක යහපත් අයහපත් බව මැන බැලීමේදී. කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී බලතල බෙදීමේ මූලධර්මය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නැත්නම් ඉතා අඩුවෙන් ක්‍රියාත්මක වෙන්නේ. බලතල බෙදීමේ මූලධර්මය යනුවෙන් අදහස් කරන්නේ ආණ්ඩුවේ කටයුතු ව්‍යවස්ථාදායක විධායක අධිකරණ ලෙස එකිනෙකට වෙන් වූ ආයතන විසින් ක්‍රියාවට නැංවීමත් එකිනෙකට ස්වාධීන පුද්ගලයෝ විසින් ක්‍රියාවට නැංවීම. නමුත් කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී ව්‍යවස්ථාදායකයේ තුලින් අගමැති සහ කැබිනට් මණ්ඩලය තෝර ගැනීම නිසා බලතල බෙදීමේ මූලධර්මයේ උල්ලංඝනය වීමක් සිදු වෙනවා කියලා දේශපාලන විද්‍යාඥයෝ විශ්වාස කරනවා. ඒ වගේමයි සංවරණ සහ තුලන මූලධර්මය කියන්නේ එක් ආයතනයක කටයුතු අනිත් ආයතනය විසින් සීමා කිරීමත් ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන ආයතන සමබරව එහෙම නැත්නම් එක් ආයතනයක් අනිත් ආයතනය අභිබවා විශාල බලයක් අත්පත් කර ගැනීමත් සිදු නොවීම. නමුත් කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී ස්වභාවයෙන්ම ව්‍යවස්ථාදායකයේ වඩා බලවත් ආයතනයේ බවට පත් වෙනවා. ඒ නිසා තුලන මූලධර්මයක් උල්ලංඝනය වෙනවා. සාපේක්ෂව කාර්යක්ෂමතාවෙන් අඩු ආණ්ඩු ක්‍රමයක් ලෙස කැබිනට් ආණ්ඩු ක්‍රමය හඳුන්වනවා. ආණ්ඩු ක්‍රම ආකෘතියක් සලකා බැලීමේදී එහි කාර්යක්ෂමතාවය ඉතා වැදගත් සාධකයක්. කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් විධායක කටයුතු හෙබවීම නිසා මේ සාමූහික සාකච්ඡා තුළින් විධායක බලය හැසිරවීම නිසා අකාර්යක්ෂමතාවයක් එහෙම නැත්නම් ප්‍රමාද වීමක් සිදු වෙන බව දේශපාලන විද්‍යාඥයන්ගේ අදහස. මේ නිසා කැබිනට් ආණ්ඩු ක්‍රමයක් සාපේක්ෂව අකාර්යක්ෂම නැත්නම් ප්‍රමාදකාරී ආණ්ඩු ක්‍රම ආකෘතියක් විදිහට සැලකනවා. දේශපාලන ස්ථාවරභාවයේ සාපේක්ෂව අඩු ආණ්ඩු ක්‍රමයක් ලෙසත් කැබිනට් ආණ්ඩු ක්‍රමය සැලකනවා. ආණ්ඩු ක්‍රමයක වැදගත් සාධකයක් දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම. ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් එක සංසන්දනය කරනකොට කැබිනට් ආණ්ඩු ක්‍රමයක දේශපාලන ස්ථාවරභාවයේ සාපේක්ෂව අඩුයි. ඒකට හේතුව වෙන්නේ ව්‍යවස්ථාදායකයේ තුලින් විධායකයේ තෝරාපත් කර ගැනීමත් ව්‍යවස්ථාදායකයේ සංයුතියේ සිදුවන වෙනස්කම් තුලින් විධායකයේ පැවැත්ම අහෝසි වීම. ව්‍යවස්ථාදායකයේ බහුතර විශ්වාසය නැති වෙනකොට විධායකයට කටයුතු කරගෙන යාමේ හැකියාවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා කැබිනට් ආණ්ඩු ක්‍රමයක් සාපේක්ෂව ස්ථාවරභාවයෙන් අඩු ආණ්ඩු ක්‍රමයක් ලෙස සැලකනවා. ඊළඟට අපි මේ කතා කරපු කැබිනට් ආණ්ඩු ක්‍රමය ආශ්‍රයෙන් ඇගීමක්
නැත්නම් ප්‍රශ්නයකට යොමු වෙමු. බොහෝ වෙලාවට ඔබේ උසස් පෙළ ප්‍රශ්න පත්‍රය තුලදී කැබිනට් ආණ්ඩු ක්‍රමය ආශ්‍රයෙන් ව්‍යුහගත රචනා ප්‍රශ්න, ඒ වගේම අර්ධ ව්‍යුහගත රචනා ප්‍රශ්න ඔබට ලැබෙනවා. ශුද්ධ කැබිනට් ආණ්ඩු ක්‍රමයක ලක්ෂණ වන්නේ ශුද්ධ කැබිනට් ආණ්ඩු ක්‍රමයක් ලෙස හඳුන්වන්නේ න්‍යායාත්මක තත්වයේදී කැබිනට් ආණ්ඩු ක්‍රමය. ඒ පිළිතුර විදිහට තියෙනවා නාමික සහ සත්‍ය විධායකයක් පැවතීම. කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී නාමික සහ සත්‍ය විධායකයක් පවතින විධායකයේ දිත්ව නැත්නම් දෙකට බෙදුණු විධායකයක් විබෙදුණු විධායකයක් පවතිනවා. දෙවෙනි කාරණේ තමයි දෙවෙනි පිළිතුර තමයි කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම. කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාදායක ඉදිරියේ සාමූහික වගකීම යුතුයි. මේක අපි ලක්ෂණයකදී සාකච්ඡා කරා. C පිළිතුර ව්‍යවස්ථාදායකයේ නොවැදගත් තත්වයකට පහත හෙළීම. අපි කිව්වා කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී ව්‍යවස්ථාදායකය තමයි වඩා වැදගත්ම ආයතනය වෙන්නේ. ව්‍යවස්ථාදායකය තුලින් විධායකයේ තේරිපත් වෙනවා. ඒ නිසා ව්‍යවස්ථාදායකය වඩා වැදගත්ම ආයතනය බවට පත් වෙනවා. විධායකයා හා ව්‍යවස්ථාදායකයා අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව නැත්නම් අන්‍යෝන්‍ය බැඳීම. අපි මේකත් කතා කරා. ව්‍යවස්ථාදායකය තුලින් විධායකයේ තේරිපත් වීම නිසා අන්‍යෝන්‍ය සහයෝගයක් නැත්නම් අන්‍යෝන්‍ය බැඳීමක් පවතිනවා කියලා. ඊළඟට ව්‍යවස්ථාදායකයෙහි නිල කාලය සම්පූර්ණ වීමට පෙර විසුරුවා හැරීමේ හැකියාව. මේකත් කැබිනට් ආණ්ඩු ක්‍රමයක තියෙන මූලික ලක්ෂණයක්. ව්‍යවස්ථාදායකයේ විසුරුවා හැරීමේ හැකියාව තිබෙනවා විධායකයට. එහෙනම් අපි බලමු මේ පිළිතුරු අතරින් නිවැරදි පිළිතුර කුමක්ද කියලා නැත්නම් නිවැරදි පිළිතුරු කාණ්ඩය කුමක්ද කියලා. A B D E කියන පිළිතුරු ටික නිවැරදි පිළිතුරු ලෙස හඳුනා ගන්න පුළුවන්. C පිළිතුර මෙතනදී ඉවත් වෙනවා. ඒක කැබිනට් ආණ්ඩු ක්‍රමයක ලක්ෂණයක් නෙවෙයි. ඒක වැරදි පිළිතුරු ලෙස හඳුනා ගන්න පුළුවන්. හරි. මෙතෙක් වෙලා අපි සාකච්ඡා කරේ කැබිනට් ආණ්ඩු ක්‍රමයේ නිර්වචනය කර ගැනීම, කැබිනට් ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණ, ඊළඟට කැබිනට් ආණ්ඩු ක්‍රමයක සාධනීය සහ නිෂේධනීය ලක්ෂණ. අපි බලමු විධායකයේ ස්වභාවය අනුව දෙවනුව අපි හඳුනාගත්තු ආණ්ඩු ක්‍රම ආකෘතිය ගැන කතා කරන්න. තමයි ජනාධිපති ආණ්ඩු ක්‍රමය. අපි ජනාධිපති ආණ්ඩු ක්‍රමයත් රූප සටහනක් ඇසුරෙන් එහෙම නැත්නම් එහි සැකැස්ම අපි රූප සටහනක් ඇසුරෙන් පැහැදිලි කරගමු. ඒතකොට වඩා ඔබට පැහැදිලි කර ගැනීමේ හැකියාව පවතිනවා. ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී මහජනයා ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් තෝරගන්න. එහෙම නැත්නම් මහජනයාගේ ඍජු ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් තෝරගන්න. ඒ වගේමයි මහජනයා ව්‍යවස්ථාදායකයට නියෝජිතයෝ තෝරා ගන්නවා. ව්‍යවස්ථාදායකයට മന്ത്രിවරුන් තෝරා ගන්නවා මැතිවරණයකදී. මේ අනුව මහජනයාට මැතිවරණ දෙකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නැත්නම් මැතිවරණ දෙකකදී තමන්ගේ කැමැත්ත ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. තමයි ජනාධිපතිවරයා තෝරා ගන්නා මැතිවරණය. ඊළඟට ව්‍යවස්ථාදායකයට සමාජිකයෝ තෝරා ගන්නා මැතිවරණය. ඒ වගේමයි ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී මේ ජනාධිපතිවරයා විසින් තෝරාපත් කරගන්න කැබිනට් මණ්ඩලයක් එහෙම නැත්නම් කැබිනට් ලේකම් මණ්ඩලයක් සිටිනවා. ඔවුන් මේ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන පිරිසක් නොවේ, ඊට පරිබාහිරව තෝරගන්න පිරිසක්. ඇමරිකාව වගේ රටකදී නැත්නම් ජනාධිපති ක්‍රමයේ ක්‍රියාත්මක කරන ඇමරිකාව වගේ රාජ්‍යයකදී ව්‍යවස්ථාදායකය තුලින් කැබිනට් ලේකම්වරයෙක් තෝරගත්තොත් ඔහු ව්‍යවස්ථාදායකයෙන් ඉවත් විය යුතුයි. ඒ නිසා ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාදායකයට සම්බන්ධ නොවන ඊට පරිබාහිර පිරිසක්. එහෙනම් ඔබට දැන් පැහැදිලි ඇති කැබිනට් ආණ්ඩු ක්‍රමයක විධායකයේ සකස් වෙන ආකාරය සහ ව්‍යවස්ථාදායකය. මේ ඇසුරෙන් අපිට පුළුවන් ජනාධිපති ආණ්ඩු ක්‍රමය පිළිබඳ වඩා සරල නිර්වචනයක් ගොඩනගා ගන්න. එහෙම නැත්නම් අර්ථකථනයක් ගොඩනගා ගන්න. අපි බලමු ඊළඟට ජනාධිපති ආණ්ඩු ක්‍රමය පිළිබඳ සරල අර්ථකථනයක් එහෙම නැත්නම් සරල නිර්වචනයක්. ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් යනු මහජනයා විසින් ඍජුව හෝ එහෙම නැත්නම් ඡන්ද විද්‍යාලයක් මගින් එහෙම නැත්නම් වක්‍රාකාරයට තෝරාපත් කරගන්න ජනාධිපතිවරයෙක් විධායක කටයුතු හොබවන ආණ්ඩු ක්‍රමයක් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් කියලා හඳුන්වන්න පුළුවන්. එහෙම නැත්නම් නැවත අපි තව ටිකක් සරල කරලා ගියොත් මහජනයා විසින් තෝරාපත් කරගන්න ජනාධිපතිවරයෙක් විධායක කටයුතු හොබවන ආණ්ඩු ක්‍රමයක් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් ලෙස හැඳින්විය හැකියි. ජනාධිපති ආණ්ඩු ක්‍රමයක තවදුරටත් ඔබ දැනගත යුතු මූලික කාරණා කීපයක් තිබෙනවා. ඒ තමයි කැබිනට් ආණ්ඩු ක්‍රමයට විකල්පයක් ලෙස තමයි ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ ලෝකේ ගොඩනැගිලා තිබෙන්නේ. ඒ වගේමයි ජනාධිපති ආණ්ඩු ක්‍රම ලෝපුරා පැතිරුණු නැත්නම් ප්‍රචලිත ආණ්ඩු ක්‍රම මාදිලියක් නෙමෙයි. ලෝකේ කැබිනට් ආණ්ඩු ක්‍රම හා සංසන්දනය කරනකොට ජනාධිපති ආණ්ඩු ක්‍රම ක්‍රියාත්මක වෙන්නේ සීමිත රටවල් ප්‍රමාණයක. ඒ වගේමයි ලෝකයේ තියෙන බොහෝ ජනාධිපති ආණ්ඩු ක්‍රම ඇමරිකානු ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ ආදර්ශයට ගනිමින් ගොඩනගාගෙන තියෙන ආණ්ඩු ක්‍රම. ඒ නිසා ඇමරිකානු ජනාධිපති ආණ්ඩු ක්‍රමය ජනාධිපති ආණ්ඩු ක්‍රම ගොඩනගා ගැනීමේ ආදර්ශයේ බවට ලෝකයට පත් වෙලා තිබෙනවා. ඊළඟට අපි ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ක්‍රියාත්මක වෙන රාජ්‍යයන් මොනවද කියලා බලමු.
ඒ තමයි ඇමරිකාව, බ්‍රසීලය, ආජන්ටිනාව, මෙක්සිකෝ වැනි රාජ්‍යයන්. ආසියාවේ තිබෙනවා පිලිපීනය ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වෙන රාජ්‍යයක්. එහෙනම් දැන් ඔබ ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ මූලික සැකැස්ම තේරුම් ගත්තා. ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ පිළිබඳ සරල නිර්වචනයක් ඔබ ගොඩනගා ගත්තා. ඊළඟට ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ පිළිබඳ අවශේෂ වැදගත් කරුණු ඔබ සාකච්ඡා කරා. ඊළඟට අපි බලමු ජනාධිපති ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණ මොනවද කියලා. ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ප්‍රධාන ලක්ෂණයේ විදියට ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ වෙන වෙනම තේරීපත් වීම කියන ලක්ෂණය හඳුන්වන්න පුළුවන්. අපි කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී ව්‍යවස්ථාදායකයේ තුලින් අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් තෝරගත්තු නිසා ව්‍යවස්ථාදායකයට තෝරා නියෝජිතයෝ අතරින්ම විධායකයේ තේරීපත් වෙනවා. නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී මහජනයා විසින් ව්‍යවස්ථාදායකයට නියෝජිතයෝ තෝරාපත් කරගන්නවා. ඒ වගේමයි මහජනයා විසින් ඍජු ඡන්දයකදී හෝ එහෙම නැත්නම් ඡන්ද විද්‍යාලයක් මගින් නැත්නම් වක්‍රාකාරයට ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නවා. මේ නිසා ව්‍යවස්ථාදායකයා හා විධායකය වෙන වෙනම තේරීපත් වීමක් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක දැකිය හැකි. මේෙහි මූලික ලක්ෂණය ලෙස හැඳින්විය හැකියි. අපි බලමු දෙවැනි ලක්ෂණය. ඒ තමයි ව්‍යවස්ථාදායකයට හා විධායකයට එකිනෙකින් වෙන් වූ ස්වාධීන පැවැත්මක් තිබීම. මේකත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණයක්. ඒ තමයි කැබිනට් ආණ්ඩු ක්‍රමයක දැකිය නොහැකි ජනාධිපති ආණ්ඩු ක්‍රමයක පමණක් දැකිය හැකි ලක්ෂණයක්. ව්‍යවස්ථාදායකයට හා විධායකයට වෙන වෙනම පැවැත්මක් තිබීම නැත්නම් ස්වාධීන පැවැත්මක් තිබීම. එයින් අදහස් කරන්නේ ව්‍යවස්ථාදායකයේ විසිරී ගිය අවස්ථාවකදී නැත්නම් ව්‍යවස්ථාදායකයේ ඉවත් වූ අවස්ථාවකදී විධායකයට කටයුතු කළ හැකියි. ඒ වගේමයි විධායකය දුරෙන් ඉවත් වූ අවස්ථාවකදී විධායකයට සිය කටයුතු කරගෙන යාමේ හැකියාවක් තිබෙනවා. නමුත් කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී මේ තත්ත්වය දකින්න ලැබෙන්නේ නැහැ. කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී ව්‍යවස්ථාදායකයේ විසිර යාමත් සමග විධායකය විසිර යාම සිදු වෙනවා. ඊළඟ ලක්ෂණයේ විදියට ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා මෙන්ම ආණ්ඩුවේ නායකයා ලෙස කටයුතු කිරීම. කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී රාජ්‍ය නායකයා ලෙස නාමික ජනාධිපතිවරයෙකුත් ආණ්ඩුවේ නායකයා ලෙස අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකුත් කටයුතු කිරීම දකින්න ලැබෙන්නේ. නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී රාජ්‍ය නායකයාගේ භූමිකාවත් ආණ්ඩුවේ නායකයාගේ භූමිකාවත් ජනාධිපතිවරයා විසින් හොබවනවා. මේක ජනාධිපති ආණ්ඩු ක්‍රමයක තවත් වැදගත් ලක්ෂණයක්, මූලික ලක්ෂණයක්. විධායකයේ ව්‍යවස්ථාදායකයට වග නොකීම. මේකත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණයක්. ඒ තමයි මහජනයාගේ ඍජු ඡන්දයෙන් තෝරගන්න ජනාධිපතිවරයා වග කියන්නේ මහජනයාට. මහජනයා විසින් තෝරාගත්තු ව්‍යවස්ථාදායකයක් වෙනම පවතිනවා. මහජනයා විසින් ඍජු ඡන්දයෙන් තෝරාගත්තු ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඒක තමයි ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ස්වභාවය. මේදී ජනාධිපතිවරයා වග කියන්නේ තමා තෝරාපත් කරගත්තු මහජනයාට. ඉතින් ව්‍යවස්ථාදායකයට අභිමත පරිදි ජනාධිපතිවරයා ඉවත් කිරීමේ නොහැකියාවකුත් පවතිනවා. කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී මීට වඩා වෙනස් ව්‍යවස්ථාදායකයට පුළුවන් අවස්ථා 4කදී විධායක එහෙම නැත්නම් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් කරන්න. නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී ව්‍යවස්ථාදායකයට තනිව නැත්නම් අභිමත පරිදි ජනාධිපතිවරයා ඉවත් කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේමයි බොහෝ ජනාධිපති ආණ්ඩු ක්‍රමවලදී ව්‍යවස්ථාදායකය විසුරුවා හැරීමේ අභිමත බලය ජනාධිපතිවරයාට ලැබෙන්නේ නැහැ. නම් මේකත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණයක්. මීළඟ ලක්ෂණය විධායකයේ අධිකාරීත්වය ජනාධිපතිවරයාට හිමිවීම. ජනාධිපති ආණ්ඩු ක්‍රමයක විධායකයේ අධිකාරීත්වය එහෙම නැත්නම් විධායකයේ පූර්ණ බලය ජනාධිපතිවරයාට හිමි වෙනවා. එසේ වීමට හේතුව තමයි කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිවරයා විසින් තෝරාගන්න ව්‍යවස්ථාදායකයට පරිබාහිර පිරිසක්. ඔවුන් තෝරාගන්නේ ජනාධිපතිවරයාට අවශ්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා ගැනීමට සහ කාර්යයන් පහසු කරගන්න. ඔවුන්ට විධායක බලයක් නැහැ. නිසා ජනාධිපතිවරයා විධායක බලයේ පූර්ණ හිමිකරුව බවට පත් වෙනවා. නැත්නම් විධායක බලය හසුරුවීමේ පූර්ණ අධිකාරී බලය ජනාධිපතිවරයාට හිමි වෙනවා. මේකත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණයක්. අපි බලමු ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ ඊළඟ ලක්ෂණය. බලතල වෙන් කිරීමේ මූලධර්මය හා සංවරණ තුලන මූලධර්මය ජනාධිපති ආණ්ඩු ක්‍රමයක හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි අපි කිව්වා ආණ්ඩු ක්‍රම ආකෘතියක වැදගත් ලක්ෂණයක්. බලතල බෙදා තිබෙන්නේ කෙසේද නැත්නම් බලතල බෙදීම සිදු වෙලා තියෙන ආකාරය සහ සංවරණය සහ තුලනය සිදු වෙලා තියෙන ආකාරය. ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී ව්‍යවස්ථාදායකය සහ විධායකය වෙන වෙනම තේරීපත් වෙනවා. ඒ වගේමයි විධායකයේ කටයුතු ව්‍යවස්ථාදායකය විසින් සීමා කිරීමක් සිදු කරනවා. ඒ වගේමයි ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණ කියන මේ ප්‍රධාන ආයතන වලින් එක ආයතනයකට අනිත් ආයතන අභිබවා කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. මේ නිසා ජනාධිපති ආණ්ඩු ක්‍රමයක
සංවරණ තුලන මූල ධර්මයක් බලතල බෙදීමේ මූල ධර්මයක් මනාව ක්‍රියාත්මක වෙනවා. අපි එහෙනම් මේ වෙනතුරු කතා කරේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණ. ඊළඟට අපි බලමු ජනාධිපති ආණ්ඩු ක්‍රමයක සාධනීය ලක්ෂණ එහෙම නැත්නම් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක යහපත් ලක්ෂණ මොනවද කියලා. මම කිව්වා ආණ්ඩු ක්‍රමයක් සාකච්ඡා කරනකොට ඒ නිර්වචනය, ඒ මූලික ලක්ෂණ, එහි සාධනීය සහ නිෂේධනීය ලක්ෂණ කියන කාරණා ඔබ විසින් ප්‍රගුණ කළ යුතුයි කියලා. ජනාධිපති ආණ්ඩු ක්‍රමයක මූලික සාධනීය ලක්ෂණ එහෙම නැත්නම් මූලික වාසිය ලෙස හඳුනා ගන්න පුළුවන් සාපේක්ෂව දේශපාලන වශයෙන් ස්ථාවරභාවයෙන් යුක්ත වීම. ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී මහජනයාගේ ඍජු ඡන්දයෙන් තෝරගන්න ජනාධිපතිවරයෙක් සහ මහජනයා විසින් තෝරගත්තු ව්‍යවස්ථාදායකයෙක් කටයුතු කරන්නේ. මේ නිසා ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී මේ ජනාධිපතිවරයා ඉවත් කිරීමේ හැකියාව ව්‍යවස්ථාදායකයට අභිමත පරිදි ලැබෙන්නේ නැහැ. ඒ සඳහා තවත් ආයතන සම්බන්ධ කරගත යුතුයි. මේ නිසා සාපේක්ෂ වශයෙන් දේශපාලන ස්ථාවරභාවයෙන් යුක්ත ආණ්ඩු ක්‍රමයක් ලෙස ජනාධිපති ආණ්ඩු ක්‍රමය හඳුන්වනවා. කැබිනට් ආණ්ඩු ක්‍රමයක් එක්ක සංසන්දනය කරනකොට කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී ව්‍යවස්ථාදායකයේ සංයුතියේ සිදුවන වෙනස්කම් උඩ විධායකය දුරවලින් ඉවත් කිරීමේ හැකියාව පවතිනවා. නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයකට ව්‍යවස්ථාදායකය එලෙස සරල ලෙස ඉවත් කිරීමේ විධායකය ඉවත් කිරීමේ හැකියාවක් ව්‍යවස්ථාදායකයට ලැබෙන්නේ නැහැ. ඊළඟ ලක්ෂණය සාපේක්ෂව කාර්යක්ෂමතාවයෙන් වැඩි ආණ්ඩු ක්‍රමයක්. අපි කිව්වා ආණ්ඩු ක්‍රමයක සාධනීය නිෂේධනීය බව මන බලනකොට එහි කාර්යක්ෂමතාවය විදා වැදගත් සාධකයක්. කැබිනට් ආණ්ඩු ක්‍රමයක් අපි කිව්වා සාපේක්ෂව අකාර්යක්ෂමතාවයෙන් යුක්ත ආණ්ඩු ක්‍රමයක් නැත්නම් කාර්යක්ෂමතාවයෙන් අඩු ආණ්ඩු ක්‍රමයක් කියලා. ඊට හේතුව තමයි කැබිනට් මණ්ඩලයක් ලෙස විධායක කටයුතු හැසිරවීම. නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ජනාධිපතිවරයා අධිකාරියක් ලෙස නැත්නම් ජනාධිපතිවරයෙක් තනි ජනාධිපතිවරයෙක් විධායක කටයුතු හොබවනවා. මේ නිසා ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් සාපේක්ෂව තීරණ ගැනීමේදී කාර්යක්ෂමභාවයෙන් යුක්තයි කියන එක දේශපාලන විද්‍යාව තුළ නැත්නම් දේශපාලන විශ්ලේෂකයන් තුළ පොදු පිළිගැනීම. ඊළඟ ලක්ෂණය බලතල බෙදීමේ මූලධර්මය සහ සංවරණ තුලන මූලධර්මයේ ක්‍රියාත්මක වීම. මේකත් යහපත් ආණ්ඩු කරන ආකෘතියක් හඳුනා ගැනීමේ වැදගත් සාධකයක්. ඒ තමයි ආණ්ඩුවේ බලතල බෙදී ඇති ආකාරය සහ ඒ බලතල සංවරණය වී ඇති ආකාරය. ජනාධිපති ආණ්ඩු ක්‍රමයක විධායක කටයුතු ජනාධිපතිවරයෙකු විසින්ද ව්‍යවස්ථාදායකයෙකු විසින් විධායක කටයුතු හොබවනවා. මේ නිසා බලතල බෙදීම පැහැදිලිව දකින්න තියෙනවා. ඒ වගේමයි සංවරණය කිරීම සහ තුලනය. එහෙම නැත්නම් එක් ආයතනයක කටයුතු තවත් ආයතනයක් විසින් සීමා කිරීම සංවරණය කිරීම ජනාධිපති ආණ්ඩු ක්‍රමයක හොඳින් දකින්න ලැබෙනවා. ඒ වගේමයි විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණ කියන ආයතන අතරින් එක් ආයතනයකට අනවශ්‍ය ලෙස ස්මතු වීමේ බලවත් වීමේ හැකියාවක් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ලැබෙන්නේ නැහැ. ඒ නිසා තුලන මූල ධර්මයක් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ක්‍රියාත්මක වෙනවා. නමුත් ඇතැම් රටවලදී මේ තත්ත්වය දකින්න නොලැබෙනවා. ඒක ප්‍රායෝගික තත්ත්වයේදී සිදුවන වෙනස්කමක් එහෙම නැත්නම් ප්‍රායෝගික ප්‍රවණතාව විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. ඊළඟ ලක්ෂණය තරඟකාරී පක්ෂ ක්‍රමයක් නොමැතිවද ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාවට නැංවිය හැකි. තමයි කැබිනට් ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක කරන තරඟකාරී ද්විපක්ෂ ක්‍රමයක් අවශ්‍යයි. ව්‍යවස්ථාදායකයේ බහුතර බලය කුමන හෝ පක්ෂයක් විසින් හෝ කණ්ඩායමක් විසින් ලබා ගත යුතුයි. එහෙම නැත්නම් කැබිනට් ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වීමේදී විවිධ ගැටලු ඇති වෙනවා. නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී මහජනයාගේ ඍජු ඡන්දයෙන් තෝරගන්න ජනාධිපතිවරයෙක් ක්‍රියාත්මක වෙන නිසා ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී තරඟකාරී පක්ෂ ක්‍රමයක් අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් බහුපක්ෂ ක්‍රමයකදී වුණත් ජනාධිපති ආණ්ඩු ක්‍රමය බොහොම පහසුවෙන් ක්‍රියාවට නැංවිය හැකියි. එයත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක සාධනීය ලක්ෂණයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. ඊළඟට ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ දුර්වලතා එහෙම නැත්නම් නිෂේධනීය ලක්ෂණ අපි කතා කරමු. මේ වාසි තියෙන අතරින්ම ජනාධිපති ආණ්ඩු ක්‍රමයක මූලික දුර්වලතා ගණනාවකුත් අපිට හඳුනා ගන්න පුළුවන්. මේ පළවෙනි දුර්වලතාවය ලෙස අපිට හඳුනා ගන්න පුළුවන් සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් අඩු ආණ්ඩු ක්‍රමයක්. අපි කියවා ආණ්ඩු ක්‍රම ආකෘති ගණනය කිරීමේදී නැත්නම් සලකා බැලීමේදී ප්‍රජාතන්ත්‍රවාදී භාවය වඩා වැදගත්. නැත්නම් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් අඩු ආණ්ඩු ක්‍රමයක් ලෙස හැඳින්විය හැකි. ඊට හේතු වෙන්නේ විධායක කටයුතු තනි ජනාධිපතිවරයෙකු විසින් හැසිරවීම. කැබිනට් මණ්ඩලයකදී අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් විසින් සාකච්ඡා කර විධායක බලය ක්‍රියාවට නැංවීමක් සිදු වෙනවා. නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී තනි ජනාධිපතිවරයෙක් විසින් විධායක බලය හෙබවීම දැකිය හැකි. ඒ නිසා දේශපාලන විද්‍යාවේ තනි පුද්ගලයෙක් තීරණ ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් අඩු කාරණයක් ලෙස තමයි සලකන්නේ. මේක ජනාධිපති ආණ්ඩු ක්‍රමයක මූලික දුර්වලතාවයක්. ව්‍යවස්ථාදායකයා විධායකයා අතර දුරස්ත සම්බන්ධය.
කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී අපි කිව්වා ව්‍යවස්ථාදායකයේ තුලින් විධායකයේ තෝරාපත් කර ගැනීම නිසා ව්‍යවස්ථාදායකයා හා විධායකයා අතර සමීප සම්බන්ධයක් තිබෙනවා කියලා. ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී මහජනයාගේ ඍජු ඡන්දයෙන් තෝරගන්න ජනාධිපතිවරයෙක් සහ මහජනයා විසින් තෝරාගත් ව්‍යවස්ථාදායකයෙක් එකිනෙකට වෙන්ව කටයුතු කිරීම නිසා ව්‍යවස්ථාදායකයා සහ විධායකයා අතර පවතින දුරස්ත සම්බන්ධයක් සමීප සම්බන්ධයක් නෙමෙයි. මේකත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක දුර්වලතාවයක්. මොකද ව්‍යවස්ථාදායකයා සහ විධායකයා අතර සමීප සම්බන්ධයක් පැවතීම මනා ආණ්ඩු ක්‍රමයක වැදගත් ලක්ෂණයක් විදිහට සලකනවා. ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී ව්‍යවස්ථාදායකයා විධායකයා අතර ගැටුම් ඇතිවීමට තිබෙන ඉඩකඩ ඊටාම ඉඩකඩ පවතිනවා. එහෙම නැත්නම් වැඩි ඉඩකඩක් පවතිනවා. ඊට හේතුව තමයි ව්‍යවස්ථාදායකය එක් පක්ෂයකිනුත් ජනාධිපතිවරයා තවත් පක්ෂයකිනුත් තේරීපත් වීමේ හැකියාවක් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක පවතිනවා. කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී ව්‍යවස්ථාදායකයේ බහුතර විශ්වාසය දිනාගත්තු පුද්ගලයා අගමැති ලෙස පත්වෙන නිසා ව්‍යවස්ථාදායකයේ බහුතර කැමැත්තත් අගමැතිවරයාත් අතර මනා සම්බන්ධයක් පවතිනවා. නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී ව්‍යවස්ථාදායකය සහ විධායකය එකිනෙකට පරස්පරව එහෙම නැත්නම් එකිනෙකට විරුද්ධ වූ පක්ෂ වලින් තේරීපත් වීමේ හැකියාවක් තිබෙනවා. මේ නිසා මේ වගේ අවස්ථාවකදී විධායක කටයුතු සහ ව්‍යවස්ථාදායක කටයුතු අතර එහෙම නැත්නම් විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ගැටුම් ඇති වෙන්න පුළුවන් පරිපාලනමය කටයුතු වලදී සහ ප්‍රතිපත්ති සම්පාදනයේදී. මේකත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක මූලික දුර්වලතාවයක් ලෙස සලකනවා. මනා ආණ්ඩු ක්‍රම ක්‍රියාකාරීත්වයකට මේ ගැටුම් ඇතිවීම නුසුදුසුයි. ඒ නිසා ඒ දුර්වලතාවයක් ලෙස සලකන්න පුළුවන්. ඊළඟට අපි ජනාධිපති මෙතෙක් කතා කරපු ජනාධිපතික ආණ්ඩු ක්‍රමයේ ඇසුරෙන් ප්‍රශ්නයකට යොමු වෙමු. කෙටි ලිඛිත ප්‍රශ්නයකට පෞගිය උසස් පෙළ විභාගයේදීත් නිරන්තරයෙන්ම මේ ආණ්ඩු ක්‍රම ආකෘති සම්බන්ධයෙන් කෙටි ලිඛිත ප්‍රශ්න වලට යොමු වෙන ආකාරයක් නැත්නම් කෙටි ලිඛිත ප්‍රශ්න ඔබට ලැබුණා. ඒ නිසා අපි ඒ ප්‍රශ්නයක් ඇසුරෙන් මෙතෙක් අපි ඉගෙනගත්තු කරුණු ඇගීමකට පාත්‍ර කරමු. මේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ප්‍රධාන වෙනස්කම් දෙකක් පවතිනවා. මේ වෙනස්කම් දෙක මොනවද කියන එක තමයි මේ ප්‍රශ්නයේදී ඔබෙන් විමසන්නේ. අපි ප්‍රධාන ලක්ෂණ ගණනාවක් කතා කරා. නමුත් ප්‍රධානම ලක්ෂණ දෙකක් හඳුනගන්න පුළුවන්. නැත්නම් ලක්ෂණ ගණනාවක් අපි කතා කරා. ඒ අතරින් ප්‍රධාන ලක්ෂණ දෙකක් අපිට තෝරගන්න පුළුවන්. ව්‍යවස්ථාදායකය හා විධායකය වෙන වෙනම තේරීපත් වීම. මේක ජනාධිපති ආණ්ඩු ක්‍රමයක විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර තිබෙන වැදගත් වෙනස්කමක්. ඒ තමයි ව්‍යවස්ථාදායක ඒක මැතිවරණයකිනුත් විධායකය නැත්නම් ජනාධිපතිවරයා තවත් මැතිවරණයකිනුත් එකිනෙකට වෙන්ව තේරීපත් වීම. දෙවන ලක්ෂණය තමයි ව්‍යවස්ථාදායකය හා විධායකයේ නිල කාලය සමගාමීව අවසන් නොවීම. අපි කිව්වා කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී ව්‍යවස්ථාදායකයේ විසිර යාමත් සමග විධායකයේ විසිර යාම සිද්ධ වෙනවා. නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ නිල කාලය සමගාමීව අවසන් වෙන්නේ නැහැ. මේක තමයි ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ව්‍යවස්ථාදායකයේ සහ විධායකය අතර පවතින ප්‍රධාන වෙනස්කම. විධායකයේ සංවිධානය වෙලා තිබෙන ආකාරය අනුව ඔබට අධ්‍යයනය කිරීමට පවතින ආණ්ඩු ක්‍රම ආකෘති 4න් දෙකක් අපි මේ වෙනකොට සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟට අපිට හඳුනගන්න තිබෙන්නේ මිශ්‍ර ආණ්ඩු ක්‍රම ආකෘතිය. මිශ්‍ර ආණ්ඩු ක්‍රමය යනුවෙන් හඳුන්වන්නේ විවිධ ආණ්ඩු ක්‍රමවල ලක්ෂණ අන්තර්ගත වීමෙන් සකස් වුණු ආණ්ඩු ක්‍රම. මිශ්‍ර ආණ්ඩු ක්‍රම ලෙස හඳුන්වන්න පුළුවන්. මෙහිදී අපිට මිශ්‍ර ආණ්ඩු ක්‍රම ආකෘති දෙකක් ප්‍රධාන වශයෙන් හඳුනගන්න පුළුවන්. ඒ තමයි පළමු ආකෘතිය විදිහට රාජාණ්ඩු සහ සමූහ ආණ්ඩු වල ලක්ෂණ මිශ්‍ර වීමෙන් සකස් වුණු මිශ්‍ර ආණ්ඩු. මේ తත්වය සුලභ ලෝකයේ දකින්න ලැබෙන්නේ නැහැ. ලෝකයේ සුලභව දකින්න ලැබෙන්නේ මේ දෙවන ප්‍රවණතාවය නැත්නම් දෙවන ලක්ෂණය. ඒ තමයි කැබිනට් ආණ්ඩු ක්‍රමවල සහ ජනාධිපති ආණ්ඩු ක්‍රම සම්මිශ්‍ර වීමෙන් එහෙම නැත්නම් මිශ්‍ර වීමෙන් සකස් වුණු අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රම. ඔබට ඔබේ විෂය නිර්දේශය තුල අධ්‍යයනය කරන්න ලැබෙන්නේ මේ ජනාධිපති ආණ්ඩු ක්‍රම සහ කැබිනට් ආණ්ඩු ක්‍රම මිශ්‍ර වීමෙන් සකස් වුණු අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රම ගැන. අපි මේ ඉස්සරහට සලකා බලමු අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක සැකැස්ම කොහොමද සහ ඒ සඳහා සරල නිර්වචනයක් සපයගන්නේ නැත්නම් නිර්වචනයක් හදාගන්නේ කොහොමද කියන එක ගැන. මේ රූප සරණ ඇසුරෙන් හඳුනගමු. මෙදී අපි කලින් කිව්වා වගේ මහජනයා තමන්ගේ ඍජු ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගන්නවා. ඒ වගේම මහජනයා ව්‍යවස්ථාදායකයට නියෝජිතය තෝරගන්න පවතින මැතිවරණයේදී ව්‍යවස්ථාදායකයට නියෝජිතය තෝරා ගන්නවා. මේ ව්‍යවස්ථාදායකයට පත්වුණු නියෝජිතයෝ අතරින් බහුතර විශ්වාසය දිනාගත්තු පුද්ගලයා අගමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර ගැනීමක් සිදු කරනවා මේ ආණ්ඩු ක්‍රමය තුලදී. ඒ වගේමයි ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායකය තුලින් අගමැතිවරයාගේ එකඟතාවය සහිතව කැබිනට් මණ්ඩලයක් තෝරා ගන්නවා. එමනම් මිශ්‍ර ආණ්ඩු ක්‍රමයකදී එහෙම නැත්නම් අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී විධායකයේ සකස් වෙන්නේ
ඍජුව මහජනයාගේ ඡන්දයෙන් තෝරාගත්තු ජනාධිපතිවරයෙක්, ව්‍යවස්ථාදායකය තුලින් තෝරාගත්තු අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයකින්. එමනම් ඔබට දැන් පැහැදිලි ඇති අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක එහෙම නැත්නම් මිශ්‍ර ආණ්ඩු ක්‍රමයක මූලික සැකැස්ම. මේ රූප සරහනත් ඇසුරු කරගනිමින් අපි මිශ්‍ර ආණ්ඩු ක්‍රමයක් පිළිබඳ සරල නිර්වචනයක් ගොඩනගා ගන්න උත්සාහ කරමු මීළඟට. එහෙමනම් අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් නැත්නම් මිශ්‍ර ආණ්ඩු ක්‍රමයක් අපිට සරලව හඳුන්වන්න පුළුවන් මහජනයාගේ ඍජු ඡන්දයෙන් තෝරාපත් කරගත්තු ජනාධිපතිවරයෙක්ද ව්‍යවස්ථාදායකයෙක් තුලින් තෝරාපත් කරගත් අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක්ද විධායක කටයුතු හොබවන ආණ්ඩු ක්‍රම අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රම ලෙස. මේ ආණ්ඩු ක්‍රමේදී මහජනයාගේ ඍජු ඡන්දයෙන් තෝරාගත්තු ජනාධිපතිවරයෙක් සහ ව්‍යවස්ථාදායකයෙක් තුලින් තෝරාගත්තු අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් සාමූහිකව විධායක කටයුතු හොබවනවා. එමනම් මේ නිර්වචනය ඔබට මිශ්‍ර ආණ්ඩු ක්‍රමයේ සම්බන්ධයෙන් ඊට රූප සරහනත් උදව් කරගෙන තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට මිශ්‍ර ආණ්ඩු ක්‍රමයේ ක්‍රියාත්මක වන රාජ්‍යයන් වෙන්නේ ශ්‍රී ලංකාව, ප්‍රංශය, ඊළඟට බල්ගේරියාව වගේ රාජ්‍යයන්. මිශ්‍ර ආණ්ඩු ක්‍රමය අතර අපි කලින් කතා කරා වගේ ලෝකයේ සුලභව ක්‍රියාත්මක වන ආණ්ඩු ක්‍රමයක් නෙමෙයි, සීමිත රාජ්‍යයන් කිහිපයක තමයි මිශ්‍ර ආණ්ඩු ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට අපි බලමු මිශ්‍ර ආණ්ඩු ක්‍රමයක පවතින මූලික ලක්ෂණ මොනවද කියලා. ඒදී පළමු ලක්ෂණය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මහජනයාගේ ඍජු ඡන්දයෙන් තෝරාගත්තු ජනාධිපතිවරයෙක් සිටීම. ඒ වගේමයි මේ ජනාධිපතිවරයා සැලකිය යුතු විධායක බලතල ප්‍රමාණයකට හිමිකම් කියනවා. අර කැබිනට් ආණ්ඩු ක්‍රමයකදී නාමික ජනාධිපතිවරයා මෙන් නොව මිශ්‍ර ආණ්ඩු ක්‍රමයකදී ජනාධිපතිවරයා සැලකිය යුතු විධායක බලතල ප්‍රමාණයකට හිමිකම් කියනවා. මේක මිශ්‍ර ආණ්ඩු ක්‍රමයක ප්‍රධාන ලක්ෂණයක්. ඊළඟට ව්‍යවස්ථාදායකයේ බහුතර කැමැත්තෙන් තෝරාගත්තු අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් සිටිනවා. මේ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලයට සැලකිය යුතු විධායක බලතල ප්‍රමාණයක් හිමි වෙනවා. ඒ අනුව ඔබට පේනවා එහෙනම් මහජනයාගේ ඍජු ඡන්දයෙන් තෝරාගත්තු ජනාධිපතිවරයෙක් සිටිනවා. ඒ ජනාධිපතිවරයාට සැලකිය යුතු විධායක බලතල ප්‍රමාණයක් ලැබෙනවා. ඒ වගේමයි ව්‍යවස්ථාදායකය තුලින් තෝරාගත්තු අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් සිටිනවා. ඔවුන්ටත් සැලකිය යුතු විධායක බලතල ප්‍රමාණයක් හිමි වෙනවා. මේ මිශ්‍ර ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණ ත්‍රිත්වය නැත්නම් මූලික ලක්ෂණ තුන ලෙස හඳුනා ගන්න පුළුවන්. ඊළඟට ජනාධිපතිවරයා ජනතාවට වගකීමට බැඳී සිටිනවා. මොකද ඔහු තෝරාපත් කරගන්නේ ඍජු මහජනයාගේ ඡන්දයෙන්. ඒ නිසා ඔහු තමන්ව තෝරාපත් කරගත්තු මහජනයාට වග කියනවා. ඒ වගේමයි ව්‍යවස්ථාදායකය තුලින් තෝරාගන්න අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාදායකයටත් වග කියනවා. ඒ වගේමයි තමන්ව තෝරාපත් කරගත්තු ජනාධිපතිවරයාටත් වග කියනවා. නිසා මිශ්‍ර ආණ්ඩු ක්‍රමයකදී අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාදායකයට මෙන්ම ජනාධිපතිවරයාට වග කියනවා. මේකත් මිශ්‍ර ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණයක්. ඊළඟට ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා වගේම ආණ්ඩුවේ නායකයා ලෙසත් කටයුතු කරනවා. නමුත් ආණ්ඩුවේ කටයුතු අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සමග බෙදා ගනිමින් තමයි ක්‍රියාවට නගන්නේ. ඊළඟට මිශ්‍ර ආණ්ඩු ක්‍රමයක සාධනීය ලක්ෂණ සහ නිෂේධනීය ලක්ෂණ කතා කරන්න පුළුවන්. අපි ඉතා සීමිත සාධනීය සහ නිෂේධනීය ලක්ෂණ ප්‍රමාණයක් අපිට හඳුනා ගන්න තියෙනවා. පළවෙනි ලක්ෂණයේ විදිහට ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයකින් සමන්විත වෙන නිසා මිශ්‍ර ආණ්ඩු ක්‍රමයකදී ශක්තිමත් නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් වැඩි ආණ්ඩු ක්‍රමයක් ලෙස මිශ්‍ර ආණ්ඩු ක්‍රමය හඳුන්වන්න පුළුවන්. මහජනයාගේ ඡන්දයෙන් තෝරගන්න ජනාධිපතිවරයෙක් සහ ව්‍යවස්ථාදායකය තුලින් තෝරගන්න අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් විධායක කටයුතු හොබවන බැවි. ඊළඟට රාජ්‍ය නායකයාගේ භූමිකාව සහ ආණ්ඩුවේ නායකයාගේ භූමිකාව පුද්ගලයන් අතර බෙදී පවතින නිසා නැත්නම් එක් පුද්ගලයෙක් අතර ඒකරාශී වී නොපවතින හින්දා සාපේක්ෂව කාර්යක්ෂමතාවයෙන් යුක්ත ආණ්ඩු ක්‍රමයක් ලෙස මිශ්‍ර ආණ්ඩු ක්‍රමය සැලකනවා. රාජ්‍ය නායකයාගේ භූමිකාව සහ ආණ්ඩුවේ නායකයාගේ භූමිකාව ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කැබිනට් මණ්ඩලයත් අතර බෙදී පැවතීම නිසා. ඊළඟ ලක්ෂණය ලෙස ජනාධිපතිවරයාගේ බලය සංවරණය වී පැවතීම. ඒ තමයි අගමැති සහ කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයාගේ බලය සංවරණය කරලා සීමා කරලා තිබෙනවා. ඒ නිසා මේකත් මිශ්‍ර ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණයක් විදිහට එහෙම නැත්නම් අපිට සාධනීය ලක්ෂණයක් විදිහට අඳුර ගන්න පුළුවන්. ඊළඟට මිශ්‍ර ආණ්ඩු ක්‍රමයක මූලික දුර්වලතා ගණනාවක් අපිට හඳුන ගන්න පුළුවන්. ඒ තමයි පළවෙනි එක සහ හැසිරීමක් පවතින අවස්ථාවකදී විධායක බලය ක්‍රියාවට නැංවීම දුෂ්කර වීම. ඉතින් සහ හැසිරීමක් ලෙස හඳුන්වන්නේ ජනාධිපතිවරයා
අයත් පක්ෂයට විරුද්ධ වූ පක්ෂයකින් ව්‍යවස්ථාදායකයේ බහුතර බලය සමන්විත වීම නැත්නම් ව්‍යවස්ථාදායකයේ බහුතර දෙනා ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයට විරුද්ධ වූ පක්ෂයකින් සමන්විත වීම. මේ తত্ত্বය තවත් සරල ආකාරයකට පැහැදිලි කරොත් ජනාධිපතිවරයා එක් පක්ෂයකිනුත් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තවත් පක්ෂයකිනුත් පත්වෙච්ච අවස්ථාවක් සහාය සිරීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ සඳහා ලංකාවේදී ලබා ගන්න පුළුවන් උදාහරණ තමයි 1994 සහ 2001 කියන අවස්ථා දෙකේදී ලංකාවෙත් මේ සහාය සිරීමක අවස්ථාවකට නිදර්ශන ලෙස ගන්න පුළුවන් නැත්නම් ක්‍රියාත්මක වූ අවස්ථාවක් ලෙස සලකන්න පුළුවන්. ඊළඟට අගමැති සහ කැබිනට් මණ්ඩලයේ අභිභවා ජනාධිපතිවරයා බලවත් වෙන එක. මේක මිශ්‍ර ආණ්ඩු ක්‍රමයක දකින්න ලැබෙනවා. අගමැති සහ කැබිනට් මණ්ඩලයේ අභිභවා ජනාධිපතිවරයා බලවත් වෙනවා. ඊට හේතු වෙන්නේ ජනාධිපතිවරයා ඍජු මහජන ඡන්දයෙන් තෝරාපත් කර ගැනීමත් ව්‍යවස්ථාදායකයට ජනාධිපතිවරයා ඉවත් කිරීමේ හැකියාව පහසුවෙන් ඉවත් කිරීමේ හැකියාව නොපවතීමත් කියන කාරණා දෙක නිසා ජනාධිපතිවරයා අගමැති සහ කැබිනට් මණ්ඩලයේ අභිභවා බලවත් වෙන ආකාරයක් දකින්න ලැබෙනවා. අපි හෙද සාකච්ඡා කරේ මිශ්‍ර ආණ්ඩු ක්‍රමයක සාධනීය සහ නිෂේධනීය ලක්ෂණ. මීළඟ විධායක බලය හැසිරවීම එහෙම නැත්නම් විධායක සංවිධානය වීම අනුව මීළඟ ආණ්ඩු ආකෘතිය වෙන්නේ නැත්නම් අවසාන ආණ්ඩු ක්‍රම ආකෘතිය වෙන්නේ ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමය. අපි ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමයේ මූලික ලක්ෂණ සහ එහි සාධනීය නිෂේධනීය ලක්ෂණ සාකච්ඡා කරමු. ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමයක් සරලව නිර්වචනය කරගන්න පුළුවන්. එක් පුද්ගලයෙකු අත රාජ්‍ය බලය සංකේන්ද්‍රණය වී ඇති එම රාජ්‍ය බලය හැසිරවීමට නැත්නම් පාලනය කිරීමට මහජනයාට කිසිදු ඉඩක් නැති සහ කිසිදු නීතිමය සීමාවකට යටත් නොවන බලයක් භුක්ති විඳින ආණ්ඩු ක්‍රමයක් අපිට ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමයක් ලෙස සරලව හඳුන්වන්න පුළුවන්. එහෙනම් ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමයකදී රාජ්‍ය බලය තනි පුද්ගලයෙක් අත සංකේන්ද්‍රණය වීම තමයි දකින්න ලැබෙන්නේ. නැත්නම් තනි පුද්ගලයෙක් විසින් හැසිරවීම තමයි දකින්න ලැබෙන්නේ. මීළඟට ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රම ස්වභාවයන් ඓතිහාසික සහ නූතන වශයෙන් ස්වභාවයන් කිහිපයක් අපිට හඳුනගන්න පුළුවන්. ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමයේ ඓතිහාසික ස්වරූපයන් දෙකක් තියෙනවා. පරම රාජාණ්ඩු සහ ඒකාධිපතිවාදී ආණ්ඩු. ඊළඟට ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමයේ නූතන ස්වභාවයන් දෙකක් හඳුනගන්න තියෙනවා. ඒක තමයි ඒක බලවාදී පාලන ක්‍රමය. ඒ තමයි පුද්ගල ජීවිතයේ සහ සිවිල් සමාජයේ සෑම අංශයක්ම නැත්නම් සෑම පැතිකඩක්ම පාලනය කරන පාලන ක්‍රමයක් අපි ඒක බලවාදී පාලන ක්‍රමයක් ලෙස හඳුන්වනවා. ඊළඟට මෙහි දෙවන ස්වරූපය තමයි හමුදා ආඥාදායක පාලන ක්‍රම. තමයි එක් උත්තරීතර ආඥාදායකයෙක් විසින් පාලන බලයට නායකත්වය ලබා දෙන ආණ්ඩු ක්‍රම අපි හමුදා ආඥාදායක පාලන ක්‍රම ලෙස හඳුන්වනවා. ඊළඟට අපි බලමු ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණ මොනවද කියලා. එහෙම නැත්නම් ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමයක තවදුරටත් ඔබ දැනගත යුතු කාරණා මොනවද? ඒ තමයි ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ඔස්සේද ඉස්මතු වෙන්න පුළුවන්. ඊළඟට ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රම ප්‍රජාතන්ත්‍රවාදයේ සම්පූර්ණයෙන්ම නිෂේධනය කරන ආණ්ඩු ක්‍රම. නැත්නම් ප්‍රතික්ෂේප කරන ආණ්ඩු ක්‍රම. ඒ වගේමයි ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමයක් නිර්ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩු ක්‍රම ලෙස හඳුන්වන්න පුළුවන්. ඊළඟට ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමයේ මූලික ලක්ෂණ එක් පුද්ගලයෙක් අත රාජ්‍ය බලය සංකේන්ද්‍රණය වී තිබීම නැත්නම් ඒකරාශී වී තිබීම. ඊළඟට දෙවන ලක්ෂණයේ විදිහට ඒකතාන්ත්‍රිකයාගේ තීරණ කිසිම නීතිමය සීමාවකට හෝ පාලනයකට යටත් නොවීම. ඊළඟ එක පුද්ගල අයිතිවාසිකම් නොසලකන පාලන ක්‍රමයක් වීම. මේකත් ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණයක්. ඊළඟට බලහත්කාරයේ යෙදවීම මගින් රාජ්‍ය බලය පවත්වාගෙන යාම. මේකත් ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමයක දකින්න ලැබෙන කාරණයක්. ඒ තමයි බලහත්කාරයේ යෙදවීමෙන් රාජ්‍ය බලය හැසිරවීම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට හැසිරවීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ඊළඟ ලක්ෂණයේ විදිහට මැතිවරණ වැනි ප්‍රජාතාන්ත්‍රික පාලනාංග දකින්න නොලැබීමත් ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණයක්. අපි බලමු ඊළඟට ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමයක සාධනීය ලක්ෂණ සහ නිෂේධනීය ලක්ෂණ මොනවද කියලා. ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමයක ප්‍රධාන සාධනීය ලක්ෂණය වෙන්නේ තීරණ ගැනීම හා තීරණ ක්‍රියාත්මක කිරීම පහසු වෙන එක. තනි පුද්ගලයෙක් තීරණ ගන්නකොට පහසුවෙන් තීරණ ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේමයි ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමයක නිෂේධනීය ලක්ෂණ ලෙස ප්‍රජාතන්ත්‍රවාදයේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන ආණ්ඩු ක්‍රමයක් ලෙස ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමය දැකිය හැකියි. එහෙනම් ඔබ මේ වෙන විට සාකච්ඡා කරා විධායකයේ ස්වභාවය අනුව ආණ්ඩු ක්‍රම ආකෘති 4ක්. ඒ තමයි කැබිනට් ආණ්ඩු ක්‍රමය, ජනාධිපති ආණ්ඩු ක්‍රමය, මිශ්‍ර ආණ්ඩු ක්‍රමය සහ ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමය. මේ ආණ්ඩු ක්‍රම නිර්වචනය කර ගැනීමත් මෙහි මූලික ලක්ෂණත් මෙහි සාධනීය නිෂේධනීය ලක්ෂණත් ඔබ වෙනකොට සාකච්ඡා කරා.
මම හිතන්නේ ඔබට මේ කරුණු ප්‍රයෝජනවත් වෙයි ඉදිරියේදී පැවැත්වෙන විභාගය සඳහා හොඳින් මුහුණ දීමට. මීළඟට අපි මෙතෙක් කතා කරපු ආණ්ඩු ක්‍රමාකෘති 4 ඇසුරෙන් රචනාමය ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙන ආකාරය පිළිබඳ සාකච්ඡා කරමු. අපිට මේ ආණ්ඩු ක්‍රමාකෘති 4 ඇසුරෙන් සංසන්දනය කිරීමේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන ආකාරය පිළිබඳ කෙටියෙන් සාකච්ඡා කරමු. කැබිනට් ආණ්ඩු ක්‍රමයක් සහ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් සංසන්දනය කිරීම. මේ වගේ ප්‍රශ්නයක් ලකුණු 20ක ප්‍රශ්නයක් ලෙස ඔබට ලැබෙන්න පුළුවන්. ඊළඟට ජනාධිපති ආණ්ඩු ක්‍රම සහ අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමය සංසන්දනය කිරීමට ලැබෙනවා. මේ වගේ ප්‍රශ්නත් ඔබට ලකුණු 20ක ප්‍රශ්නයක් විදිහට ලැබෙන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමේදී ඉතා වැදගත් ප්‍රවේශය සහ අන්තර්ගතය සහ නිගමනය. ප්‍රවේශය ලෙස මේ ආණ්ඩු ක්‍රම හැඳින්වීම සහ මේ ආණ්ඩු ක්‍රම ක්‍රියාත්මක වන රාජ්‍යයන්ට උදාහරණ දැක්වීම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේමයි සංසන්දනය කිරීමේදී බොහෝ විට ප්‍රශ්න පත්‍ර නිරීක්ෂණය කිරීමේදී දකින්න ලැබෙන ලක්ෂණයක් තමයි ඔබ වෙන වෙනම ලක්ෂණ ලිවීම සිදු කරනවා පිළිතුරුවලදී. මේක පූර්ණ ලකුණු ලබා ගැනීමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔබ මේ ආණ්ඩු ක්‍රම දෙකේ ලක්ෂණ එකිනෙකටගෙන සංසන්දනය කිරීම අවශ්‍යයි. උදාහරණයක් ගත්තොත් කැබිනට් ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණත් එකිනෙකටගෙන සාකච්ඡා කිරීම. එෙහිදී විධායකයේ ස්වභාවය, විධායකයේ පත්වන ආකාරය, බලතල බෙදී ඇති ආකාරය, සංවරණය සහ තුලනයේ ක්‍රියාත්මක වන ආකාරය, ප්‍රජාතන්ත්‍රවාදීභාවය, කාර්යක්ෂමභාවය වැනි ලක්ෂණ අරගෙන මේ ආණ්ඩු ක්‍රම දෙකේදී මේ ලක්ෂණ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා සංසන්දනය කිරීම අවශ්‍යයි. ඒ වගේමයි පිළිතුරේ නිගමනයේ ලෙස ඔබ ශුද්ධ වූ ආණ්ඩු ක්‍රමයකදී මේ තත්ත්වයන් දැකිය හැකි වුවත් ප්‍රායෝගිකව රාජ්‍යයන් තුළ මේ තත්ත්වයන් මීට වඩා වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක වෙන බව පිළිතුරේ ඇතුළත් කළ යුතුයි. එය පූර්ණ ලකුණක් ලබා ගැනීමට ඔබට උපකාර වෙනවා. අද දින අපි සාකච්ඡා කරා විධායකයේ ස්වභාවය අනුව වෙන් කරගත්තු නැත්නම් වර්ග කරගත්තු ආණ්ඩු ක්‍රමාකෘති 4ක් පිළිබඳව. එෙහිදී කැබිනට් ආණ්ඩු ක්‍රමය, ජනාධිපති ආණ්ඩු ක්‍රමය, මිශ්‍ර ආණ්ඩු ක්‍රමය සහ ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමය පිළිබඳ සාකච්ඡා කරා. මේ විෂය කරුණු ඔබට හොඳින් අවබෝධ වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඉදිරියේදී පැවැත්වෙන විභාගයේ සඳහා මේ සාර්ථක පිළිතුරු ලියා ගැනීම, රචනා කර ගැනීමට මේ විෂය කරුණු ඔබට ප්‍රයෝජනවත් වෙයි. ඉදිරියේදී පැවැත්වෙන විභාගයේදී සාර්ථක ලෙස පිළිතුරු ලබා දෙන්න ඔබට ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.